හරි ළමයි අපි දැන් තුන්වෙනි පේපර් එකේ රචනා කොටස සාකච්ඡා කරන්න තමයි දැන් සූදානම් වෙන්නේ. අපි ඒකේ මුලින්ම සාකච්ඡා කරන්නේ පස්වෙනි රචනා ප්‍රශ්නය යාන්ත්‍ර විද්‍යාව. හරි. ඒක ගන්න මුලින්ම අපි බලමු මේකේ පස්වෙනි රචනා ප්‍රශ්න විදිහට ලැබිලා තියෙන්නේ භ්‍රමණ චලිතය සම්බන්ධ ප්‍රශ්නයක්. ඒක ගොඩක් අවුරුදු වල සාමාන්‍ය භ්‍රමණ චලිතය සම්බන්ධ ප්‍රශ්නයක් එහෙම නැත්නම් වෘත්ත චලිතය සම්බන්ධ ප්‍රශ්නයක් ලැබෙන්න ඉඩ තියෙනවා. හරි. එතකොට අපි බලමු මේකේ කියනවා අරේ සිම්පල් A වන හා ස්කන්ධයේ සිම්පල් M වූ අරේ සිම්පල් A වන හා ස්කන්ධයේ සිම්පල් M වූ කුහර ගෝලාකාර වස්තුවක් අවස්ථිත ගුණය දීලා තියෙනවා i සමාන 3න් 2ක් ma වර්ගය කියලා. තිරසට තීටා කෝණයකින් ආනත රළු ආනත තලයක රූපේ පොළොව මට්ටමේ සිට රූපේ පරිදි පොළොව මට්ටමේ සිට සිම්පල් H සිරස් උසකින් යුත් පිහිටුමක සිට මුදා හරි මෙම අවස්ථාවේදීම අරේ සිම්පල් A වන හා ස්කන්ධයේ සිම්පල් M වූ කුහර සිලින්ඩරයක් එම උසින්ම රූපේ පරිදි නිශ්චලතාවයේ මුදා හරි. එතකොට කුහර සිලින්ඩරයේ අවස්ථිත ගුණය i සමාන ma වර්ගය කියලා දීලා තියෙනවා. රයිට්. එතකොට කුහර සිලින්ඩරයකුයි කුහර ගෝලයකුයි එක විට මුදා හරිනවලු. ඊට පස්සේ අපෙන් අහනවා ඒකට අදාළ ප්‍රශ්න. හරි. මුලින්ම අහන්නේ ඒකේ පළවෙනි කොටස කුහර ගෝලයේ රේඛීය ත්වරණය ගණනය කරන්න කියලා. හරි. කුහර ගෝලයේ රේඛීය ත්වරණය ගණනය කරන්න කියලා අහන්නේ. එතකොට ඒක ගණනය කරන්න මෙන්න මේ විදිහට. දැන් කුහර ගෝලයේ තියෙන්නේ මෙන්න මෙහෙම තීටා කෝණයක් ආනතව පහළට mg තියෙනවා. මෙතන තීටා නම් මෙතන 90 න් තීටා මෙතන තීටා. එතකොට මේ පැත්තට බලය තියෙනවා mg sin තීටා කියලා. හරි. ඊට පස්සේ දැන් කුහර ගෝලය මෙන්න මේ විදිහට භ්‍රමණය වෙනවනේ. භ්‍රමණය වෙවි තමයි මේ ආන තලයේ දුගේ පහළට ගමන් කරන්නේ. එතකොට භ්‍රමණය වෙන්න නම් අනිවාර්යෙන්ම මෙයාට ව්‍යාවර්තයක් යෙදෙන්න ඕනේ. එතකොට මේ ව්‍යාවර්තය යෙදෙන්නේ මෙන්න මේ කියන ඝර්ෂණ බලයෙන්. හරි. ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙනවා ඉහළට. හරි. මෙන්න මේ ඝර්ෂණ බලය නිසා තමයි මෙයා භ්‍රමණය වෙන්නේ. එතකොට ඝර්ෂණ බලයක් නැත්තම් මේ පෘෂ්ඨයේ සුමටයි නම් මෙයාට භ්‍රමණය වෙන්න බෑ. හරි. ඝර්ෂණ බලයක් තියෙන්න ඕනේ භ්‍රමණය වෙන්න. එතකොට ওই විදිහට තමයි බල සලකුණු කරන්නේ. අපෙන් අහන්නේ රේඛීය ත්වරණය ගණනය කරන්න කියලා. හරි. රේඛීය ත්වරණය මම ගන්නවා A1 කියලා. හරි. මෙයාගේ රේඛීය ත්වරණය මම ගන්නවා මේ පැත්තට A' කියලා ගන්න. හරි. A'. මෙයාගේ අරේ දීලා තියෙනවනේ සිම්පල් A කියලා. ඒක නිසා රේඛීය ත්වරණය A' කියලා ගන්න. එතකොට අපිට මේ අතර දාන්න පුළුවන් f සමානයි ma තලයේ දිගේ පහළට බලය තියෙනවා mg sin θ. ඊට විරුද්ධ පැත්තට තියෙනවා ඝර්ෂණ බලය සමානයි m a' කියලා දාන්න පුළුවන්. හරි. එතකොට මෙතන f අපි දන්නේ නැහැ. f හොයා ගන්න ඕනේ. එතකොට f නිසා තමයි යා භ්‍රමණය වෙන්නේ. හරි. එතකොට අපි දන්නවා ව්‍යාවර්තයේ τ සමානයි i α කියලා සම්බන්ධතාවයක් අපි දන්නවා. හරි. ඒ වගේම τ සමානයි f r කියලා සම්බන්ධතාවයක් දන්නවා. r කියන්නේ මෙයාගේ අරේ. ඒ කියන්නේ fa කියලා දාන්න පුළුවන්. හරි. එතකොට ඔය දෙක සමාන කරොත් එහෙම i α සමානයි fa කියලා දාන්න පුළුවන්. එතකොට f කියන බලය සමානයි i α බෙදීම සිම්පල් a. හරි. එතකොට i කියලා කියන්නේ 3න් 2ක් ma වර්ගය. එතකොට 3න් 2ක් ma වර්ගය α බෙදීම a. aට සුළු වුණාම f සමානයි 3න් 2ක් ma කියලා ලියන්න පුළුවන්. හරි. ඒ වගේම දන්නවා ත්වරණය a සමානයි කියන්නේ a' සමානයි r α කියලා අපි සම්බන්ධතාවයක් දන්නවා. හරි. එතකොට a' සමානයි r කියලා කියන්නේ සිම්පල් a alpha. එතකොට alpha සමානයි a' බෙදීම සිම්පල් a කියලා ලියන්න පුළුවන්. ඒතර ඕක ගෙනල්ලා මෙතෙන්ට alpha ට ආදේශ කරාම f සමානයි 3න් 2යි m a වැඩි කිරීම alpha කියලා කියන්නේ a' බෙදීම a. එතකොට මෙතන a සුළු වෙලා යනවා.
f සමානයි 3න් 2ක් ma' කියලා ගන්න පුළුවන්. හරි. එතකොට ඕක අපි අරන් ගිහලා මෙතෙන් ආදේශ කරනවා. එතකොට mg sin θ ඍණ 3න් 2ක් ma' සමානයි ma'. එතකොට 3න් 2යි ma' මේ පැත්තට ගියාම mg sin θ සමානයි 3න් 2ක් ma' ධන ma' කියලා කියන්නේ. හරි. පොදු හරේ 3 ගත්තොත් එහෙම උඩට එනවා 5යි කියලා. හරි. 5යි ma' කියලා. m ටෙම් සුළු වුණාම a' සමානයි 5න් 3ක් g sin θ කියලා ලැබෙනවා. හරි. එතකොට මෙයාගේ රේඛීය ත්වරණය එන්නේ 5න් 3ක් g sin θ. හරි. ওই විදිහට තමයි රේඛීය ත්වරණය අපි ගන්න එක කරන්නේ. හරි. ඔයාලා වැරදි අය එක ලියා ගන්න. මුලින්ම ඔක ලියා ගන්න. හරි. ඊට පස්සේ දෙවෙනි එකේ අහනවා කුහර සිලින්ඩරයේ රේඛීය ත්වරණය ගන්න ගන්න. එතකොට කුහර සිලින්ඩරයේත් අපි මෙන්න මේ විදිහට සම්බන්ධතාවය ගන්න ඕනේ. එතකොට එතනදී වෙනස් වෙන්නේ අවස්ථිත ගූර්ණය විතරයි. අවස්ථිත ගූර්ණය කියන එකට දීලා තියෙනවා ma වර්ගය කියලා. හරි. ඒතර අපි මෙතෙන් අවස්ථිත ගූර්ණයට ආදේශ කරානේ 3න් 2ක් ma වර්ගය. ඒ වෙනුවට එතකොට අපිට කෙලින්ම ma වර්ගය ආදේශ ගන්න තියෙන්නේ. හරි. එතකොට අනිත් ඒවා අපි ඒ විදිහමයි. එතකොට අපිට පුළුවන් ගණනය කරන්න. මොකද මේ ස්කන්ධ සමානයිනේ. ස්කන්ධයත් තියෙන. අරයත් සිම්පල් එමයි. හරි. අවස්ථිත ගූර්ණය විතරයි වෙනස් වෙන්නේ. එතකොට දෙවෙනි කොටසේ කියන කුහර සිලින්ඩරයේ රේඛීය ත්වරණයත් අපිට ගණනය කර හැකියි. එතකොට එනවා ඒක මම මෙතනදී ගණනය කරන්නේ නැහැ. හරි. ඒක ඔයාලා උත්සාහ කරලා බලන්න. අනිවාර්යයෙන්ම පුළුවන්. එතකොට ඒකට උත්තරේ එනවා දෙවෙනි එකට. මේ අපි හදුවේ පළවෙනි එකට. හරි. දෙවෙනි එකට උත්තරේ එනවා 2න් 1යි g sin θ කියලා. හරි. 2න් 1යි g sin θ කියලා එනවා. ත්වරණේ ඩබල් ඩෑෂ් කියලා ගන්නවා. ඒ කියන්නේ කුහර සිලින්ඩරයේ රේඛීය ත්වරණේ 2න් 1ක් g sin θ කියලා එනවා. හරි. ඒක මම මෙතන සුළු කරන්නේ නැහැ. මේ ඔයාලට ඒක සුළු කරගන්න පුළුවන්. හරි. කෙලින්ම මෙතන අවස්ථිත ගූර්ණය විතර වෙනස් වෙන්නේ. ඒකට ma වර්ගය කියන එක ආදේශ ගන්න තියෙන්නේ. හරි. එතකොට 1 සහ 2 හරි. ඊට පස්සේ කියනවා ඒ අනුව ප්‍රථමයෙන් තලයේ පාමුල වෙත පැමිණෙන්නේ කුමන වස්තුද යන සඳහන් කරන්න. ප්‍රථමයෙන් පාමුල වෙත ළඟා වෙන වස්තුව පාමුල වෙත ළඟා වන විටදී එම වස්තුවේ කේන්ද්‍රයත් අනිත් වස්තුවේ කේන්ද්‍රයත් අතර පරතරයේ සිම්පල් d සඳහා ප්‍රකාශනය ලියා ගන්න. එතකොට දැන් මම මේක මකනවා. හරි. එතකොට දැන් මෙතන තොරණ දෙක අපි සංසන්දනය කළොත් එහෙම a' සමානයි 5න් 3යි g sin θ නේ. ඒ කියන්නේ මෙන්න මේ ගෝලය කුහර ගෝලයේ රේඛීය ත්වරණය. ඒ ඩබල් ඩෑෂ් සමානයි 2න් 1ක් g sin θ. හරි. ඒ කියන්නේ කුහර සිලින්ඩරයේ රේඛීය ත්වරණය. එතකොට ওই දෙකෙන් වැඩිම ගේ වෙන්නේ මෙන්න මේ කුහර ගෝලයේ රේඛීය ත්වරණය. හරි. ඒක තමයි විශාලත්වයෙන් වැඩි. 2න් 1කට වඩා 5න් 3 විශාලත්වයෙන් වැඩි. හරි. එතකොට 2න් 1 සුළු කරාම 0.5යි 5න් 3 සුළු කරාම 0.6යි. හරි. එතකොට වැඩිම රේඛීය ත්වරණයක් තියෙන්නේ ගෝලයේ. හරි. එතකොට මේ දෙක මේ විදිහට එකම විට මුදා හැරියොත් එහෙම පහළට එන්නේ මුලින්ම පහළට එන්නේ ගෝලය. ගෝලය තමයි මුලින්ම පහළට එන්නේ. ඊට පස්සේ සිලින්ඩරේ පහළට එන්නේ. එතකොට ගෝලය දෙකම එකට මුදා හැරියට පස්සේ යම්කිසි t කාලයකට පස්සේ ගෝලයේ පාමුලට එනවා කියලා හිතන්න. එතකොට මේ t කාලයේදී මෙන්න මේ වගේ ස්ථානයක තමයි සිලින්ඩරේ තියෙන්නේ. හරි. සිලින්ඩරේ තියෙන්නේ. ඔන්න ඔය වගේ ස්ථානයක තියෙන. එතකොට ඔය පරතරය තමයි අපෙන් අහන්නේ. මුලින්ම අහනවා තලයේ පාමුලට ප්‍රථමයෙන් පාමුලට ළඟා යන වස්තුව සඳහන් කරන්න දෙන්නේ. එතකොට ප්‍රථමයෙන් පාමුලට ළඟා වෙන්නේ කුහර ගෝලය කියලා ලියන්න ඕනේ. හරි. ඊට පස්සේ ඒ අතර වෙනස අහන්නේ
පාමුල වෙත ළඟා වන විට වස්තුවේ කේන්ද්‍රයත් අනෙක් වස්තුවේ කේන්ද්‍රයත් අතර පරතරය. හරි ඒ කියන්නේ මේ කේන්ද්‍ර දෙක අතර පරතරය යන්නේ සිම්පල් D. එතකොට අපි ඒක හොයන්නේ අපි පරතරය හොයන්න නම් දැන් අපි මුළු දිග හිතනවා. ඒ කියන්නේ මෙන්න මේ ආනත තලයේ මුළු දිග මම ගන්නවා S කියලා. හරි. එතකොට අපි ඉස්සල්ලාම අපි දන්නවනේ දැන් මෙතනදී ඉහළ කෙළවර ඉඳලානේ මෙයාලා අතාරින්නේ නිදහස් කරන්නේ. එතකොට මේ කුහර ගෝලය පාමුලටම පැමිණෙනවා කියන්නේ ඒ සලකන කාලයේදී කුහර ගෝලයේ චලනය වෙලා තියෙන දුර S. හරි S. එතකොට අපිට S චලිත වෙන්න කුහර ගෝලයට යන කාලය හොයාගන්න පුළුවන්. එතකොට ඊට පස්සේ ඒ කාලයේදී මෙන්න මේ සිලින්ඩරයේ චලිත වුණු දුර මෙන්න මේ දුර අපි හොයාගන්න. X කියලා. හරි. එතකොට ඒ S වලින් X අඩු කරාට පස්සේ අපිට ලැබෙනවා ඒ දෙක අතර පරතරය. දෙන්නට යන කාලය සමානයි. හරි. කාලය සමානයි. එතකොට මුලින්ම ගෝලයට තලය ඔස්සේ පහළට දානවා S සමානයි UT ධන භාගයක් AT වර්ගය දාන්න පුළුවන්. S කියලා කියන්නේ මෙයා චලිත වෙන දුර ඒක Sම තමයි. හරි. කෙළවර ඉඳලා මේ කෙළවරට එනවනේ S. UT කියන්නේ බිඳුවයි මොකද ආරම්භක ප්‍රවේගයක් නැහැ. භාගයක් A dash නේ. එතකොට ගෝලීය රේඛීය ත්වරණය වෙන්නේ 5/3 G sin θ. G sin θ වැඩි කිරීම T වර්ගය. හරි. එතකොට T වර්ගයට සමානයි මෙතන 2/5 10යි. එතකොට 10 මේ පැත්තට ගියාට පස්සේ 10යි S බෙදීම 3යි G sin θ. සීට සමාන T වර්ගය. එතකොට මෙන්න මේ කාලය තමයි ඕනනම් T ගන්න පුළුවන් මේකේ මූලය. හරි. වර්ගමූලය. එතකොට මෙන්න මේ කාලයම තමයි මෙන්න මේ කුහර සිලින්ඩරයේ චලිත වෙන්නේ. හරි. එතකොට කුහර සිලින්ඩරයේ චලිත වෙන දුර හොයාගන්න මේ කාලයම සම්බන්ධ කරගෙන ඒකට අපි දානවා චලිත සමීකරණයක්. මේ අතට S සමානයි UT ධන භාගයක් AT වර්ගය කියලා. හරි. එතකොට S කියලා කියන්නේ මෙන්න මේ X දුර සමානයි ඒකෙත් UT කියන එක බිඳුවයි භාගයක් A කියලා කියන්නේ A double dash භාගයක් G sin θ. θ වැඩි කිරීම කාලය කියලා කියන්නේ මේ කාලයම තමයි. හරි. ඒක T වර්ගය කියන එකට මෙන්න මේ T වර්ගය ආදේශ කරන්න ඕනේ. ඒ කියන්නේ 10යි S බෙදීම 3යි G sin θ කියන්නේ. හරි. එතකොට මෙතන G sin θට G sin θ සුළු වෙනවා 2/2 4යි 4/3 12යි. ඒ කියන්නේ 10 බෙදීම 12යි S 10 බෙදීම 12යි S කියලා කියන්නේ 5 බෙදීම 6යි S කියලා ගන්න පුළුවන්. එතකොට මේ x ගේ සමාන වෙන්නේ 6න් 5යි s ට. මෙයා සම්පූර්ණ ඒ කියන්නේ මේ කුහර ගෝලයේ සම්පූර්ණ s චලනය වෙද්දී s වලින් 6න් 5ක් තමයි මෙන්න මේ කියන කුහර සිලින්ඩරයේ චලිත වෙලා තියෙන්නේ. එතකොට ඒ අතර පරතරය වෙන්නේ පරතරය d සමානයි සම්පූර්ණ දුර s වලින් අඩු කරන්න ඕනේ මෙන්න මේ x දුර. s වලින් අඩු කරන x කියන්නේ 6න් 5යි s. එතකොට S බෙදීම 6යි කියලා එනවා D. හැබැයි අපිට ওই S කියන පදයක් මෙතන දීලා නැහැ. හරි S කියලා පදයක් අපිට දීලා නැහැ. මෙතන අපිට දීලා තියෙන්නේ H කියලා simple h නේ. හරි simple h කියලා උසක් විතරයි අපිට දීලා තියෙන්නේ. එතකොට අපිට ඒක භාවිතා කරලා මෙතන කෝණය අපිට දීලා තියෙනවා θ කියලා. අපි S හොයාගන්න ඕනේ. හරි. එතකොට sin θ සමානයි සම්මුඛ පාදයේ H බෙදීම කරණයේ S. S සමානයි S බෙදීම sin θ. හරි. එතකොට D සමානයි S වෙනුවට මේක ආදේශ කරාම H බෙදීම 6යි sin θ. එතකොට පිළිතුර විදිහට අවසාන ආන්සර් එක විදිහට ෆයිනල් ආන්සර් එක විදිහට D සමාන H බෙදීම 6යි sin θ කියන එක තියෙන්න ඕනේ. හරි. එහෙම නැතුව S බෙදීම 6යි හරි. එහෙම නැත්නම් ඔයාලා ගන්න පදයක් මෙතන D කියලා ගත්තොත් D නෙමෙයි මෙතන y කියලා හරි මොකක් හරි ගත්තොත් y බෙදීම 6යි හරි එහෙම තිබ්බට අවසන් උත්තරේට ලකුණු හම්බෙන්නේ නැහැ. හරි පියවර වලට හම්බෙයි. හැබැයි අවසන් උත්තරේට ලකුණු හම්බෙන්නේ නැහැ. අවසන් උත්තරේට ලකුණු හම්බෙන්න නම් ඔයාලා මේ දීලා තියෙන පද වලින් ගන්න ඕනේ. ඒ කියන්නේ h බෙදීම 6යි sin θ කියලා තියෙන්න ඕනේ. හරි.
එතකොට ඔයාලා ඒකත් හදමු නැති කෙනෙක් ඉන්නවනේ ලියාගන්න. හරි. ඊට පස්සේ මම මේක මොකනවා? ඊට පස්සේ හතරවෙනි එක කියනවා. ඒකේ හතරවෙනි එක කියනවා ප්‍රවේග වෙනස් වෙන ආකාරය අඳින්න කියලා. අදාළ වස්තු දෙකේ හරි. ඒ කියන්නේ ආරම්භක අවස්ථාවේ සිට වස්තු දෙකෙන් පූර්ණ පෙරලීම් දෙකක් අවසන් වන තෙක් ඒවායේ චලිතයේ ආරම්භයේ තලයේ හා ස්පර්ශ පවතින ලක්ෂයට උපරිම දුරින් පරිදියේ පිහිටි ලක්ෂ වල වේගයේ කාලයක් සමග වෙනස් වන ආකාරය දැක්වෙන වක්‍ර එකම ප්‍රස්ථාරය අඳ දක්වන්න. හරි. ඒ කියන්නේ දැන් මෙතන මෙහෙම තියෙද්දි මෙන්න මෙතන ස්පර්ශ වෙලා තියෙන එකට විරුද්ධ කෙලවර. ඒ කියන්නේ මෙන්න මේ මෙතන තියෙන ලක්ෂයේ ප්‍රවේග විචලනය අහන්නේ. හරි. සිලින්ඩරෙත් එහෙමයි. සිලින්ඩරේ මෙහෙම ස්පර්ශ වෙලා තියෙනවා නම් ස්පර්ශ වෙලා තියෙන ලක්ෂයට විරුද්ධව තියෙන ලක්ෂයේ ප්‍රවේග විචලනය තමයි අහන්නේ. එතකොට ආරම්භයේදී ප්‍රවේගය කොහොමද නේ? මම ඉස්සෙල්ලාම අඳිනවා ගෝලයේ අඳින්නම් ගෝලයේ සලකලා. හරි. මෙහෙම වේගය අඳින්නේ. හරි. වේගය අඳින්න නිසා මෙයාට මේ වේගයනේ දිශාවක් නැහැ. හරි. එතකොට ධන ඍණ ලකුණු කරන්න ඕනේ නැහැ. කෙලින්ම විශාලත්වය විතරයි සලකන්න තියෙන්නේ. එතකොට දැන් මෙතන බලන්න හොඳට. දැන් මෙතන ගත්තොත් එහෙම මෙයාට ස්පර්ශීය වේගයක් තියෙනවනේ. ස්පර්ශීය වේගයක් තියෙනවා. ඒ වගේම රේඛීය ප්‍රවේගයක් තියෙනවා. ඒක නිසා මෙන්න මේ ඉහළම ලක්ෂයේ ප්‍රවේගය උපරිමයි. ස්පර්ශීය එකයි මෙයාගේ රේඛීය එකයි දෙකම එකතු වෙනවා. හරි. පහළ ලක්ෂය ගත්තොත් මෙන්න මේ ලක්ෂය රේඛීයව මේ අතර චලනය වෙනවා. ස්පර්ශීයව ගත්තොත් මෙයා මේ අතර මේ පැත්තට චලනය වෙනවා. හරි. එතකොට ප්‍රවේගයේ සම්ප්‍රයුක්ත ප්‍රවේගයේ බිඳුවක් වෙනවා. හරි. සම්ප්‍රයුක්ත ප්‍රවේගයේ බිඳුවක් වෙනවා. ඒ නිසා උපරිම වේගයක් තියෙන්නේ මෙන්න මේ ලක්ෂයට, අවම වේගයක් තියෙන්නේ මෙතන ස්පර්ශ වෙලා තියෙන ලක්ෂයට. එතකොට මෙතනලා මෙතෙන් දෙන්න වේගය කාලයත් එක්ක අඩු වෙනවා. හරි. කාලයත් එක්ක අඩු වෙනවා. එතකොට ආරම්භයේදී බිඳුවයි ඊට පස්සේ මෙයා මෙන්න මෙහෙම එන්න වැඩි වෙලා මෙහෙම ප්‍රවේගය අඩු වෙලා බිඳුවක් වෙනවා. ඊට පස්සේ ආපහු එන්න වැඩි වෙනවා. ප්‍රවේගය අඩු වෙලා බිඳුවක් වෙනවා. හරි. එතකොට වට දෙකයි. ඊට පස්සේ ආපහු එන්න වැඩි වෙනවා. ප්‍රවේගය අඩු වෙලා බිඳුවක් වෙනවා. ඔන්න ඔය විදිහට තියෙන්න ඕනේ ප්‍රවේග විචලනයේ ගෝලය. හරි. එතකොට මෙතෙන්දෙදි තමයි වට තුනක් සම්පූර්ණ කරන්නේ. එතකොට ඔන්න ඔය වගේ හැඩයක් තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම සිලින්ඩරේත් ආරම්භයේදී බිඳුවයි මෙහෙම වැඩි වෙනවා. වැඩි වෙලා මෙහෙම බිඳුවක් වෙනවා. මෙහෙම වැඩි වෙලා බිඳුවක් වෙනවා. මෙහෙම වැඩි වෙනවා. බිඳුවක් වෙනවා. හරි. එතකොට සිලින්ඩරේට මෙන්න මේ වට තුනක් ගත කරන්න යන කාලය ගෝලයට වට තුනක් ගත කරන්න යන කාලයට වඩා වැඩි වෙන්න ඕනේ. හරි. මොකද එයාගේ ත්වරණය අඩු නිසා. හරි. ඒ වගේම ප්‍රවේගයත් ගෝලයේ ප්‍රවේගයට වඩා සිලින්ඩරයේ ප්‍රවේගය අඩු වෙන්න ඕනේ. එයාගේ ත්වරණය අඩු නිසා. හරි. එතකොට මෙන්න මෙහෙම ඇඳලා තියෙන්නේ මං තනි රේඛාවෙන් ඇඳලා තියෙන්නේ ගෝලයේ ප්‍රවේග විචලනය. කඩේරි වලින් ඇඳලා තියෙන්නේ සිලින්ඩරයේ වේගයේ විචලනය. හරි. ඔන්න ඔය විදිහට තමයි විචලනය වෙලා තියෙන්න ඕනේ. රයිට්. ඒකත් අඳගන්න. හරි ළමයි ඊළඟට අපි යන්නේ B කොටසට. හරි. B කොටසට යන්නේ මම මේක මොකනවා රයිට්. B කොටස බලන්න. B කොටස කියනවා පහත රූපයේ දක්වා ඇති ආකාරයට කිලෝග්‍රෑම් 200ක ස්කන්ධයක් ඇති අරේ 1.5ක් වූ ඝන සිලින්ඩරාකාර කොළ රෝලක් රෝලයේ ඉහළ කෙළවර කන්ටේනරයකට ගැටගැසූ තන්තුවක අනෙක් කෙළවරට සම්බන්ධ කිරීම මගින් කන්ටේනර් තට්ටුව මත තබා ඇත. කන්ටේනරයේ 4 mm රිද්මක තොරණියෙන් ඉදිරියට ගමන් කරයි.
මෙහිදී කඩදාසි රෝල හා කන්ටේනර් තට්ටු අතර සීමාකාරී ඝර්ෂණ සංගුණකේ 0.3ක් වේ. හරි. සීමාකාරී ඝර්ෂණ සංගුණකේ දීලා දෙනවා. කන්ටේනරේ පළවෙනි එකේ කියනවා ඒකේ කන්ටේනරේ ඉහත දක්වා ඇති තොරණයෙන් ගමන් කරන විදිහදී තන්තුවේ ආතතිය ගණනය කරන්න. හරි. එතකොට දැන් මෙහෙම කොහොමද තියෙන්නේ? එතකොට මෙන්න මේ විදිහට තන්තුව සම්බන්ධ කරලා තියෙනවා. තන්තුවේ ආතතිය තමයි අපෙන් අහන්නේ. එතකොට දැන් මෙයාගේ mg 15ට තියෙනවා. එතකොට මේ ලොරිය මේ අතර තොරණේ වෙද්දී තොරණේ දීලා තියෙනවා 1.4යි ms ඍණ 2 කියලා. තොරණේ වෙනකොට අවස්ථිතිය නිසා හරි දැන් මෙයා තොරණේ වෙන්නේ නැහැ නේ ලොරියෙන් තොරණේ වෙන්නේ. එතකොට අවස්ථිතිය නිසා මෙන්න මෙයා මත බලයක් ඇති වෙනවා. හරි ඊට විරුද්ධ දිශාවට අවස්ථිතිය නිසා. එතකොට ඒ බලයට සමාන බලයක් ඇති කර ගන්න ඕනේ මෙයාට මේ තොරණයෙන්ම තොරණේ වෙන්න නම්. හරි එතකොට ඒ බලය ඇති කරගන්නේ දැන් අවස්ථිතිය නිසා මෙයා මේ පැත්තට යන්න යද්දි ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙනවා මෙන්න මේ පැත්තට. එතකොට මේ ඝර්ෂණ බලයෙන් සහ මේ ආතතිය කියන දෙකෙන් තමයි මෙයා මේ පැත්තට මේ ලොරියත් එක්කම මේ රෝල තොරණේ වෙන්නේ. හරි. එතකොට රෝලේ ස්කන්ධය දීලා තියෙනවා. රෝලට තොරණේ වෙන්න අවශ්‍ය කරන බලය තමයි මේ ඝර්ෂණ බලය සහ ආතතිය කියන දෙකේ එකතුව. හරි. එතකොට මේ වගේ අවස්ථාවක දැන් ඉස්සරලාම සිද්ධ වෙන්නේ මේ රෝලේ මත ඝර්ෂණ බලයක් ඇති වෙනවා මෙයා තොරණේ වෙද්දී. හරි. ඝර්ෂණ බලය ඇති වෙනවා. ඝර්ෂණ බලය එන්න වැඩි වෙනවා. වැඩි වෙලා මෙයාට දෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලයක් තියෙනවා. මෙන්න මේ උපරිම ඝර්ෂණ බලය ඉක්මවලා ගියොත් එහෙම මෙයාගේ මේ පැත්තට ඇති වෙන්න අවශ්‍ය කරන බලය හරි මේ පැත්තට මෙයාට තොරණේ වෙන්න අවශ්‍ය කරන බලය ඒ කියන්නේ මේ රෝලේට තොරණේ වෙන්න අවශ්‍ය කරන බලය ඝර්ෂණ බලයට වඩා වැඩි නම් තමයි මෙන්න මේ තන්තුව මත ආතතියක් ඇති වෙන්නේ. ඒ කියන්නේ තන්තුවෙන් සපෝට් එකක් අවශ්‍ය වෙන්නේ මෙයාට තොරණේ වෙන්න අවශ්‍ය කරන බලය ඝර්ෂණ බලයට වඩා වැඩිනවා. ඝර්ෂණ බලයෙන් ඒ අවශ්‍යතාව සපුරවන්න පුළුවන් නම් ආය තන්තුවෙන් ආතතියක් අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. ඒතර අපි මුලින්ම බලන්න ඕනේ මේ රෝල මේ 4ක් ms ඍණ දෙකෙන් තොරණේ වෙද්දී රෝලට අවශ්‍ය කරන බලය. හරි එතකොට රෝලට මේ අතර දානවා F සමානයි ma F සමානයි රෝලේ ස්කන්ධය දීලා තියෙනවා කිලෝග්‍රෑම් 200යි වැඩි කිරීම 4යි. හරි එතකොට 800යි නිව්ටන් අවශ්‍යයි මෙයාට තොරණේ වෙන්න 4යි ms ඍණ දෙකේ. එතකොට අපි ඊළඟට බලනවා මෙයාගේ ඝර්ෂණ බලය උපරිම දෙන්න පුළුවන් අගය කීයද කියලා. හරි එතකොට S සමානයි mu r කියන්නේ mu mg. හරි mu දීලා තියෙනවා සීමාකාරීයක 0.3යි. හරි 0.3යි. 0.3 වැඩි කිරීම 200 වැඩි කිරීම 10යි. ඒ කියන්නේ 600යි නිව්ටන්. ඝර්ෂණ බලයෙන් උපරිම දෙන්න පුළුවන් වෙන්නේ මේ පැත්තට නිව්ටන් 600යි. හරි. ඒතර ඉතුරු බලය දෙන්න වෙන්නේ මෙන්න මේ කියන තන්තු ආතතිය. මම ඒතකොට තන්තු ආතතිය කීය දෙන්නේ? 800ක් දෙන්න ඕනේ. ඒකෙන් 600ක් ඝර්ෂණ බලෙන් දීපුවාම තන්තු ආතතිය දෙන්නේ නිව්ටන් 200යි. හරි. කෙලිම නිව්ටන් 200 කියලා ලියන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පැත්තට තියෙන ඝර්ෂණ බලවල එකතුව ඒ සම්පූර්ණ බලවල එකතුව වෙන්නේ තන්තු ආතතිය දාන ඝර්ෂණ බලය සමානයි මේ පැත්තට මේ දෙන්න හැකි. හරි තන්තු ආතතිය t දාන ඝර්ෂණ බලය කියන්නේ mu mg කියන්නේ 600 සමානයි ස්කන්ධ 200 වැඩි කිරීම 4යි. එතකොට ආතතිය තියෙනවා නිව්ටන් 200යි කියලා. හරි නිව්ටන් 200යි කියලා තමයි ආතතිය ලැබෙන්නේ. ඒක හරි එකත් ලියා ගන්න. හරි ඊළඟට ගන්න B එකේ දෙවෙනි කොටස. හරි දෙවෙනි කොටස කියන්නේ හදිසියේ තන්තුව කැඩී යන අතර විට කඩදාසි රෝල ලිස්සීමෙන් තොරව පෙරළී ගොස් කේන්ද්‍රයෙන් ඉවත් වේ. නම් කඩදාසි රෝලේ ගුරුත්ව කේන්ද්‍රයේ පොළොවට සාපේක්ෂ ත්වරණයත් කඩදාසි රෝල කන්ටේනරයෙන් ඉවත් වීමට ගතන කාලයක් ගන්න කරන්නේ. හරි. එතකොට ඔය විදිහට යද්දි අර තන්තුව කැඩෙනවලු. කියන ආතතිය ඉවත් වෙනවා කියන එක. හරි. කොහොම යද්දි තන්තුව කැඩෙනවා කියන ආතතිය ඉවත් වෙනවා. එතකොට තියෙන්නේ මෙයාට ඝර්ෂණ බලය විතරයි. හරි. මේ අතර තියෙන ඝර්ෂණ බලය විතරයි. එතකොට මෙයා ලොරි මේ අතර 4ක් ms ඍණ දෙකෙන් තොරණේ වෙන නිසා හරි
මෙයාට මෙන්න මේ අතර තියෙනවා ඊට විරුද්ධ අතට m වැඩි කිරීම යාගේ ස්කන්ධය වැඩි කිරීම 4ක් ms ඍණ 2 ත්වරණය කියන බලයක්. හරි. මේ අතර තියෙනවා මෙයාගේ ස්කන්ධය m වැඩි කිරීම ත්වරණය 4ක් ms ඍණ 2 කියන බලයක් තියෙනවා මේ අතට අවස්ථිතිය නිසා ගොඩනගෙන. හරි. එතකොට මේ බලය වළක්වන්න තියෙන එකම බලය තියෙන්නේ ඝර්ෂණ බලය. දැන් කලින් අවස්ථාවේදී නම් මෙතන තිබ්බා ආතතිය. හරි. දැන් ආතතිය ඉවත් වෙලා තියෙනවා. එතකොට ඒක නිසා මෙයා මේ තට්ටුව දිගේ මේ අතර චලනය වෙන්න ගන්නවා. එතකොට මෙන්න මේ දුර දීලා තියෙනවා 1.2 මීටර කියලා. ඒ දුර යන්න ගත වෙන කාලය අහනවා පොළොවට සාපේක්ෂව මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රයේ ත්වරණය අහනවා. හරි. ත්වරණය අහනවා. එතකොට දැන් මෙයාට මේ පැත්තට තියෙන බලය m වැඩි කිරීම 4 ඊට විරුද්ධව තියෙන බලය එකම බලය ඝර්ෂණ බලය. හරි. එතකොට මේ පැත්තට x සමානයි මේ දැම්මොත් එහෙම ඒ පැත්තට තියෙන බල වෙන්නේ m වැඩි කිරීම 4 ඍණ ඝර්ෂණ බලය F සමානයි මම මේක ටිකක් උඩින් ලියන්නම්. මේ පැත්තට x සමානයි m දැම්මොත් එහෙම හරි යාගේ ත්වරණය මම ගන්නවා a 2යි කියලා. හරි. ඒතකොට දැන් මෙයාගේ මේ ලිස්සන් නැහැ. හරි. මෙයා මේ විදිහට භ්‍රමණය වෙනවා. හරි. භ්‍රමණය වෙලා එතකොට යාට ස්පර්ශීය ත්වරණයක් තමයි තියෙන්නේ. හරි. එතකොට මේ අතර x සමානයි m දැම්මොත් මේ පැත්තට තියෙනවා m වැඩි කිරීම 4යි ඍණ සිම්පල් f තියෙනවා සමානයි m වැඩි කිරීම එයාගේ සඵල ත්වරණය a 2යි. රයිට්. එතකොට මේක මේ විදිහට තියලා දැන් මෙතන තියෙන ඝර්ෂණ බලයෙන්නේ මෙයා භ්‍රමණය කරවන්නේ. එතකොට ඝර්ෂණ බලය වැඩි කිරීම Fr සමානයි I alpha කියලා ලියන්න පුළුවන්. හරි. එතකොට අපි දන්නවා මෙන්න මේ A2 සමානයි R alpha නේ. R alpha. එතකොට alpha සමානයි A2 බෙදීම simple R. එතකොට මෙතෙන් ඒවා ආදේශ කරාට පස්සේ Fr සමානයි I alpha කියන්නේ A2 බෙදීම R. A2 බෙදීම R. හරි. එතකොට දැන් Fr සමානයි I කියලා කියන්නේ භාගයක් m r වර්ගය. භාගයක් m r වර්ගයනේ. මේ සිලින්ඩරයන් නිසා වැඩි කිරීම A2 බෙදීම simple R. මේ R ට මේ R වලින් එකක් කැපෙනවා. එතකොට මේ R ට ඉතුරු R එක සුළු වුණාම R ඉවත් වෙනවා. හරි. එතකොට x සමානයි භාගයක් MA2 කියලා එනවා. හරි. MA2. එතකොට ඕක අරන් ගිහලා අපි මෙතෙන් ආදේශ කරනවා m වැඩි කිරීම 4 ඍණ භාගයක් MA2 සමානයි MA2. හරි. එතකොට m ට m සුළු වෙලා යනවා 4 ඍණ A2 බෙදීම 2 සමානයි A2යි. හරි. 4 සමානයි මෙතන එනවා 3 බෙදීම 2යි A2 කියලා. හරි. මේක එහාට අරන් ගියාට පස්සේ 3 බෙදීම 2යි A2. A2 බෙදීම 2 දන A2 වෙනවනේ එතකොට. ඒ කියන්නේ 1.5යි A2. ඒ කියන්නේ 3 බෙදීම 2යි A2. එතකොට A2 එනවා සමානයි 2 4 8යි 8 බෙදීම 3යි ms ඍණ 2 කියලා. හරි. එතකොට මෙයාගේ මෙන්න මේ තට්ටුවට සාපේක්ෂව මෙයා A2 ත්වරණයෙන් යන්නේ A2 සමානයි 8 බෙදීම 3යි ms ඍණ 2 කියලා එන්නේ. එතකොට මේ තට්ටුවට සාපේක්ෂව ත්වරණය තමයි අපිට ඒ විදිහට ලැබුණේ. හැබැයි අපෙන් අහන්නේ පොළොවට සාපේක්ෂව ත්වරණය. එතකොට අපි සාපේක්ෂව ත්වරණ සමීකරණ දාන්න ඕනේ. ඒතර මගේ සාපේක්ෂව ත්වරණ සමීකරණ දාන්න කලින් මෙයාට මෙතනින් ඉවත් වෙන්න යන ගත වෙන කාලය ගණනය කරනවා. ඒකත් අපෙන් අහනවනේ. ඒතර ඒ පැත්තට අපිට දැන් මේක s සමානයි ut ධන භාගයක් kt වර්ගයේ at වර්ගයේ s කියලා කියන්නේ 1.2 සමානයි u කියන්නේ ප්‍රවේගය ආරම්භ වූ බිඳුවයි ධන භාගයක් a කියලා කියන්නේ 8 බෙදීම 3යි t වර්ගය. හරි. එතකොට t වර්ගය සමානයි 2 3 6යි 6 වැඩි කිරීම 1.2 බෙදීම 8යි. හරි. එතකොට t සමානයි ඕක සුළු කරන්න 6 වැඩි කිරීම 1.2 බෙදීම 8 කියන එකේ
වර්ගමූල තප්පර කියලා එනවා. හරි ඕක සුළු කරන්න. සුළු කරාම ලැබෙනවා. එතකොට ඉවත් වෙන්න කාලය ලැබෙනවා. ඊට පස්සේ අපි අහනවානේ දැන් මේ පොළොවට සාපේක්ෂව තොරණේ නෑනේ. එතකොට අපි පොළොවට සාපේක්ෂව තොරණේ හොයන්න ඕනේ. හරි. දැන් අපි හෙව්වේ මේ තට්ටුවට සාපේක්ෂව තොරණේ තමයි හොයලා තියෙන්නේ. හරිද? ඔයාලා මේක ලියාගන්න මේ විදිහට තමයි මේ ඒ ටික ගන්නේ කරන්නේ. ඊට පස්සේ මම පොළොවට සාපේක්ෂව තොරණේ හොයනවා. ඔයාලට ලියාගන්න බැරි වුණොත් මේ වීඩියෝ එක පෝස්ට් කරලා ලියාගන්න. හරි. ටයිම් නැත්තම් වීඩියෝ එක පෝස්ට් කරලා ලියාගන්න. ඊට පස්සේ අපි යනවා පොළොවට සාපේක්ෂව තොරණේ හොයන්න. ඒතකොට පොළොවට සාපේක්ෂව තොරණේ හොයන්න සාපේක්ෂව තොරණ සම්බන්ධතාවය අපි පාවිච්චි කරනවා. සාපේක්ෂ ප්‍රවේග සමීකරණය වගේමයි සාපේක්ෂ තොරණේ සමීකරණය වෙන්නේ. එතකොට මේ පොළොවට සාපේක්ෂව රෝලේ තොරණේ සමානයි. තට්ටුවට සාපේක්ෂව රෝලේ තොරණේ ධන පොළොවට සාපේක්ෂව තට්ටුවේ තොරණේ. හරි. එහෙම ලියන්න පුළුවන්. තොරණය පොළොවට සාපේක්ෂව රෝලේ තොරණේ මෙහෙම ලියනවා. සමානයි තට්ටුවට සාපේක්ෂව. හරි. තට්ටුව මම ගන්නම් x කියලා. තට්ටුවට සාපේක්ෂව රෝලේ තොරණේ ධන පොළොවට සාපේක්ෂව තට්ටුවේ තොරණේ. ඔන්න ඔය විදිහට ලියන්න ඕනේ. එතකොට අපිට ලැබෙනවා පොළොවට සාපේක්ෂව රෝලේ තොරණේ සමානයි මේ තට්ටුවට සාපේක්ෂව රෝලේ තොරණේ කියලා කියන්නේ මේ පැත්තටම තියෙන්නේ. අට බෙදීම 3යි. 3 ධන පොළොවට සාපේක්ෂව x කියලා කියන්නේ පොළොවට සාපේක්ෂව තට්ටුවේ තොරණේ කියන්නේ මේ අතර. මේ අතර තියෙන 4යි ms ඍණ 2. 4යි. ඒක මේ අතර තියෙන. එතකොට දිශා දෙකක් නිසා අපි මේ අතර සැලකුවොත් එහෙම මේ අතට වෙන්නේ 8 බෙදීම 3 ඍණ 4යි. පොළොවට සාපේක්ෂව රෝලේ තොරණේ. හරි ඔක සුළු කරන්න. එතකොට එනවා මෙතන 3න් වැඩි කරාම 12යිනේ. 8න් 12ක් කියන්නේ 4යි. හැබැයි ඍණ බෙදීම 3. ඍණ 4 බෙදීම 3යි ms ඍණ 2 කියලා තොරණයක් එනවා. පොළොවට සාපේක්ෂව රෝලේ තොරණේ. හරි. 4 බෙදීම 3යි ms ඍණ 2 කියලා එනවා මේ අතර. හරි. ඕක තමයි අවසන් පිළිතුර එන්නේ. හරි. එතකොට මේ විදිහට අපි අවසන් වෙනවා යාන්ත්‍ර විද්‍යා රචනා ප්‍රශ්නය. අපි ඊළඟට සාකච්ඡා කරනවා 8 වෙනි රචනා ප්‍රශ්නය. හරි. 8 වෙනි එක තමයි ඊළඟට සාකච්ඡා කරන්නේ. ඔයාලත් එක මේක ලියා ගන්න. හරි ළමයි මේ ඊළඟට අපි 8 වෙනි ප්‍රශ්නෙට තමයි සාකච්ඡා කරන්න යන්නේ. හැබැයි මේ 8 වෙනි ප්‍රශ්නේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ ඔයාලගේ පේපර් එකේ ඒකට අදාළ රූප සටහන් print කරලා නැහැ. හරි. රූප සටහන පේපර් එකට ඇතුළත් කරලා නැහැ. ඒකින්ද මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න මේ අමාරුයි. හරි. එතකොට මේ දීලා තියෙන විස්තර කියවලා අපිට උත්තර ලියන්න පුළුවන්. හැබැයි ඒක 100% සාර්ථක වෙන්නේ නැහැ. මොකද රූප සටහන් නැති නිසා. හරි. හැබැයි මේ ප්‍රශ්නේ ගොඩක් හොඳයි. හරි. ඒක නිසා මේ ප්‍රශ්නේ මම සාකච්ඡා කරන්නම්. ඒකට අදාළ රූප සටහන මම දැන් මෙතන අඳින්නම්. හරි. ඊට පස්සේ ඔයාලා ඒක ලිව්වේ නැත්නම් ඔයාලට පුළුවන් මුලින් මේ රූප සටහන බලාගෙන ඊට පස්සේ ප්‍රශ්නෙට උත්තර ලියන්න. ලියලා ඊට පස්සේ ඔයාලගේ උත්තර පත්‍රයත් එක්ක මම මේ සාකච්ඡා කරන එක සංසන්දනය කරලා බලන්න. හරි. මෙහෙමයි රූප සටහන තියෙන්නේ. සයික්ලෝට්‍රෝනේ රූප සටහන තියෙනවා මෙන්න මේ විදිහට. ඒක මම බලන් අඳින්නම් ඉහළින් බලන විදිහට. හරි. එතකොට අපිට පහසුයි. මෙහෙම ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. හරි. මේක වෘත්තාකාර වෙන්න ඕනේ. ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. එතකොට අර මේකේ කියනවනේ ප්‍රශ්නේ මේ D අක්ෂරය ආකාරයට අර්ධ කවාකාර කුහර
ලෝහ කුට්ටි දෙකක් කියලා. එතකොට මේ ලෝහ කුට්ටි දෙක තමයි කුහර ලෝහ කුට්ටි දෙක. ඊට පස්සේ ප්‍රත්‍යාවර්ත ධාරාවක් ඇවලා හරි මේක කියනවා විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇති කරනවලු දිශාව මාරු වෙන විදිහට මෙන්න මේ අවකාශය තුල හරි එහෙම තමයි කියන්නේ. ඊට පස්සේ මේකේ චුම්බක ක්ෂේත්‍රය දීලා තියෙනවා මේ විදිහට ඉහළට තමයි තියෙනවා කියලා දීලා තියෙන්නේ. මෙන්න මේ විදිහට. හරි ඔය දත්ත ටික තමයි දීලා තියෙන්නේ. එතකොට මෙතන තමයි මැද්දේ තමයි මෙන්න මෙහෙම අංශු ගමන් කරන පතේ දීලා තියෙනවා. මෙහෙම ගමන් කරලා මෙතනින් ඉවතට යනවා කියලා කියන්නේ. හරි ওই විදිහට තමයි රූප සරණ දීලා තියෙන්නේ. එතකොට මෙන්න S අක්ෂරයේ මේ මැද්දේ තියෙනවා මේ තමයි D කුටි කුහර දෙක හරි. එතකොට අපි බලමු ප්‍රශ්නේ. ඔන්න ඔය විදිහේ දල රූප සරණ තිබ්බනම් ප්‍රමාණවත් හරි. එතකොට ඒක කියනවා සයික්ලෝනයක් කරන විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රය යොදාගෙන ආරෝපිත අංශු ත්වරණය කර අධික වේගයක් සහිත අංශු බවට පත් කිරීමට නිපදවූ පළවෙනි උපකරණය සයික්ලෝට්‍රෝනයේ සංකීර්ණ විශාල උපකරණයක් වත් එහි ක්‍රියාකාරීත්වය මූලික සල්ලයාන්ත්‍රණයක් අනුව සිදු කරේ. සයික්ලෝට්‍රෝනයක හදවත ලෙස සැලකෙන D අක්ෂරයේ ආකාරයට තන ඇති කාකාර කුහර ලෝහ කුට්ටි දෙකකේ රූපය දක්වන සැකස්ම පරිදි මෙම ලෝහ කුට්ටි දෙක අතර ඉතා කුඩා පරතරයක් පවතින ලෙස සකස් කළ මුරු සැකස්ම පරිවර්ණය කර තරමක් විශාල ලෝහ සිලින්ඩරයක් තුළ බහා ඇත. මෙම සිලින්ඩරයේ ප්‍රබල විද්‍යුත් චුම්බක ද්‍රව්‍යයක් අතරේ සකස් කර ඇති අතර එමගින් D යටතේ කුට්ටි දෙකට අභිලම්බව ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයක් ඇති කරයි. මේ චුම්බක ක්ෂේත්‍රය හරි අභිලම්බව රූපයේ දක්වන පරිදි D යටතේ කුට්ටි දෙක ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය ලබා දෙන අතර පරිපථයක අග්‍ර දෙකට සම්බන්ධ කර ඇත. ඒ අනුව එම කුටි දෙක අතර විභවාන්තර ඉතා විශාල සංඛ්‍යාතයකින් දිශා මාරු වීම සිදු වන අතර එක් මොහොතකදී පමණ එමගින් ජනිත වන විද්‍යුත් ක්ෂේත්‍රය D1 කුටිය දෙසටත් තව වර්ගයේ D2 කුටිය දෙසටත් යොමු වේ. හරි මෙන් D2 මෙන් D1 එතකොට මේ විද්‍යුත් ක්ෂේත්‍රය ඇති වෙන විද්‍යුත් ක්ෂේත්‍රය යොමු වෙනවා කියලා තියෙන්නේ. එක් අවස්ථාවක D2 කුටිය තුලට මෙන්න මේ විදිහට විද්‍යුත් ක්ෂේත්‍රය ඇති වෙන අනිත් අවස්ථාවේදී D1 කුටිය තුලට විද්‍යුත් ක්ෂේත්‍රය ඇති වෙනවා. ඒ කියන්නේ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය නිසා. හරි D කුටිය අතර වූ අවකාශයේ මැද්දේ ආරෝපිත අංශු ප්‍රභය අඩංගු S ප්‍රභය සකස් කරලා තියෙනවා. S ප්‍රභය මම ඇඳලා තියෙනවා. සාමාන්‍යයෙන් මෙහි යොදාගන්නේ බැර හයිඩ්‍රජන් ඩියුටීරියම් නියස්ට්‍රිනිය දෙකකින් මෙම ප්‍රභයෙන් නිකුත් වන ධනාරෝපිත අංශු. හරි ධනාරෝපිත අංශු තමයි මෙතන නිකුත් වෙන්නේ. කුටි අතර පවතින චුම්බක සිස්ටමෙන් ඇති කරනු ලබන බලපෑම් මගින් වෘත්ත ඡාපයක් ඔස්සේ චලනය වී D කුටි දෙක අතර අවකාශයට පැමිණේ. මේ අවස්ථාවේදී D කුටි දෙක අතර පවතින විද්‍යුත් ක්ෂේත්‍රයේ දිශා මාරු වී පවතින අතර ක්ෂේත්‍රයේ ආරෝපිත අංශු D කුටි දෙකට තොරණය කරයි. එම කුටි තුරට අංශු ඒ අනුව පැමිණෙන්නේ වැඩි වේගයකින්. එම කුටි තුරදී ආරෝපිත අංශු චුම්බක ක්ෂේත්‍රයේ බලපෑම නිසා නැවත වෘත්තාකාර ඡාපයක් ඔස්සේ චලිත වීම සිදු වන අතර එම ඡාපයේ අරය පළමු අවස්ථාවේ අරයට වඩා වැඩි. මේ ආකාරයෙන් ආරෝපිත අංශු කදම්බේ නැවත නැවත තොරණය වීම අධික වේගයක් ලබා ගන්න අතර අවකාශයේ එම කදම්බේ යොදර ගන්නවා. හරි එතකොට ඕක තමයි කියන්නේ ඊළඟ පොඩි කොටසෙත් තියෙන ඔය සිද්ධිය තමයි. හරි ඊට පස්සේ දැන් මෙතන මැද්දේ ධනාරෝපිත අංශු තියෙනවා. හරි ධනාරෝපිත අංශු තියෙනවා. ඊට පස්සේ අංශු චුම්බක ක්ෂේත්‍රය නිසා තොරණය වෙනවා. තොරණය වෙනවා නේ චුම්බක ක්ෂේත්‍රය නිසා වෘත්තාකාර මාර්ගයක චලිත වෙනවා. චලිත වෙලා දැන් මෙතනදී ඇතුල් වෙන ධනාරෝපිත අංශුවට දැන් මෙතනදී ධනාරෝපිත අංශුව මෙහෙම චලනය වෙලා මෙතෙන් ආව කියලා හිතන්න. මෙතෙන් ආවට පස්සේ මෙන්න මේ තලයේ තුලට තියෙන විද්‍යුත් ක්ෂේත්‍රය නිසා මෙහා මත බලයක් ඇති වෙනවා තලයේ තුලට. ඒ කියන්නේ තලය කියන්නේ මේ D1 කුටිය තුලට. ඒකට එයා තොරණය වෙනවා. තොරණය වෙනවා කියන්නේ එයාගේ ප්‍රවේගය වැඩි වෙනවා. ප්‍රවේගය වැඩි වෙන නිසා මෙයාගේ අරය තව විශාල වෙනවා. ඒකට විශාල අරයකින් මෙයා භ්‍රමණය වෙලා මෙතෙන් දෙද්දි මෙහෙම භ්‍රමණය වෙලා මෙතෙන් දෙනවා. මෙතෙන් ආවට පස්සේ මේ පැත්තට තියෙනවා D1 කුටිය D2 කුටිය තුලට විද්‍යුත් ක්ෂේත්‍රය. ඒකට ඒක මගින් මේ පැත්තට මෙයා ආපහු තොරණය කරනවා. ඒ කියන්නේ ප්‍රවේගය තවත් වැඩි වෙනවා. එතකොට ප්‍රවේගය තවත් වැඩි වෙනවා කියන්නේ යාගේ අරය තවත් වැඩි වෙලා මෙන්න මෙහෙම යනවා. ඒ විදිහට අරය වැඩි වෙලා මෙන්න මෙතනින් ඉවතට වෙනවා. ඉවතට වෙනවා. හරි එතකොට අධික වේගය සහිත ආරෝපිත අංශුව අපිට ලබා ගන්න පුළුවන්. හරි ඔක තමයි සිද්ධිය වෙන්නේ. ඒකේ ඒ කොටස යනවා සයික්ලෝට්‍රෝනයක් මගින් සිදු කරන මූලික ක්‍රියාවලිය කුමක්ද?
මූලික ක්‍රියාවලිය තමයි අධික වේගයක් සහිත අංශු කදම්බයන් නිෂ්පාදනය කර ගැනීම. හරි. අධික වේගයක් සහිත අංශු කදම්බයන් නිෂ්පාදනය කර ගැනීම. ඒක තමයි මූලික සිද්ධිය වෙන්නේ. ඊට පස්සේ දෙවෙනි ගහන මේ වෘත්තාකාර පතේ ධන ලෙස ආරෝපිත අංශුන් තොරණය කිරීමට යොදු චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව ගන්න. ඒතකොට දැන් අපිට පැහැදිලිනේ මෙයා මෙතනින් ඉවතට එන්න නම් මෙයා දක්ෂිනාවර්තව භ්‍රමණය වෙන්න ඕනේ. ඒතකොට චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව අහන්නේ දක්ෂිනාවර්තව භ්‍රමණය වෙන්න නම් මෙයාගේ කේන්ද්‍රයේ දෙසට කේන්ද්‍ර අභිසාරී බලය තමයි ක්‍රියාත්මක වෙන්නේ චුම්බක බලය. ඒතකොට කේන්ද්‍රයේ දෙසට තමයි චුම්බක බලය තියෙන්නේ. කියන්නේ අපි වමන් නියමෙ දැම්මොත් මහපට ගිල්ල කේන්ද්‍රයේ දෙසට දාන්න ඕනේ. එතකොට මෙයා ධනාරෝපිත අංශු නිසා ධනාරෝපණයේ චලනය වෙන දිශාවට තමයි ධාරාවේ දිශාව සැලකන්නේ. එතකොට ඒ ධාරාවේ දිශාවට අපි මැද ගිල්ල යොමු කරාම මේ බලය තියෙන්නේ මෙහෙම දැම්මොත් බලය තියෙන්නේ කේන්ද්‍රයේ දෙසට මැද ගිල්ල දානවා ධනාරෝපණයේ දිශාවට. එතකොට මේ තලයෙන් ඉවතට තමයි දබර ගිල්ල යොමු වෙන්නේ. ඒ කියන්නේ චුම්බක ශේෂ්ත්‍රය තියෙන්න ඕනේ. මෙතන නම් තලයෙන් ඉවතට. හරි. තලයෙන් ඉවතට චුම්බක ශේෂ්ත්‍රය තියෙන්න ඕනේ. තලයෙන් ඉවතට කියලා කියන්නේ දැන් මම ඉහළින් බලන විදිහට මේක ඇඳලා තියෙන්නේ. එතකොට සිරස්ස ඉහළට තමයි චුම්බක ශේෂ්ත්‍රය තියෙන්න ඕනේ. හරි. සිරස්ස ඉහළට පැවතිය යුතුයි කියලා ලියන්න ඕනේ. B කොටසට. ඊට පස්සේ කියනවා C1 එක් එක් අනිවාර්ත ක්‍රමයේදී ආරෝපිත අංශ වල වෘත්තාකාර පතේ අරේ වැඩි වෙන්නේ ඇයි? අපි දන්නවනේ ආරෝපණයක් මත චුම්බක බලය QUB ආරෝපණ U ප්‍රවේගයෙන් චලනය වෙනවනේ QUB තමයි බලය. ඒ බලය තමයි කියන අභිසාරී බලය විදිහට ක්‍රියාත්මක වෙන්නේ. එතකොට mu වර්ගය බෙදීම r. ඒක සමානයි mu වර්ගය බෙදීම r. r කියන්නේ අරය. එතන මේ u ට මේ u සුළු වුණාට පස්සේ r සමානයි mu බෙදීම QB කියලා ගන්න පුළුවන්. එතකොට මෙයාගේ අහන්නේ දැන් මෙතන ආරෝපිත අංශු වෘත්තාකාර පතේ අරේ වැඩි වෙන. එතකොට දැන් මෙතනදී මම කිව්වා කලිමුත් කිව්වා මෙයා මෙතනදී ත්වරණය කරනවා කුටිය තුලට. ඒ කියන්නේ යාගේ ප්‍රවේගය වැඩි වෙනවා. ත්වරණය කරනවා කියන්නේ ප්‍රවේගය වැඩි වෙනවනේ. ඒ ප්‍රවේගය වැඩි වෙන කියන්නේ මෙතන u වැඩි වෙනවා. u වැඩි වෙද්දී මේවා නියතයි r අනිවාර්යයෙන්ම වැඩි වෙන්න ඕනේ. හරි. u වැඩි වෙන්න r වැඩි වෙනවා. එතකොට මෙන්න මේ සම්බන්ධතාවය ලියන්න r සමානයි mu බෙදීම qb අනුව u වැඩි වෙන විට අරේ r වල අගේ වැඩි වෙයි කියලා ලියන්න. හරි. අරේ r වල අගේ වැඩි වෙයි. C1 විදිහට ලියන්නේ. ඊට පස්සේ අපි යනවා D කොටසට. මේ වෘත්තාකාර පතේ අරේ නියතව පවත්වා ගැනීමට යොදාගත හැකි උපක්‍රමය කුමක්ද? එතකොට මේ ප්‍රකාශනයට අනුව අරේ නියතව අපි තියාගන්න ඕන නම් u වැඩි වෙනකොට අපි අනිවාර්යයෙන්ම b වැඩි කරන්න ඕනේ. එනි සමීකරණ ඉහළ පදේ වැඩි වෙනකොට මේ r වැඩි වෙනෝනේ. ඒකට r නියතව තියාගන්න අපි පහළ පදෙත් වැඩි කරන්න ඕනේ. අපිට ආරෝපණයේ විශාලත්වය වැඩි කරන්න බෑනේ. ආරෝපණයේ විශාලත්වය අපිට අවශ්‍ය විදිහට වැඩි කරන්න බෑනේ. ඒක නිසා මොකද ආරෝපණයනේ අපි මේක නිපදවා ගන්න. හරි. එතකොට අපි B වලගේ තමයි වැඩි කරන්නේ. එතකොට චුම්බක ශේෂ්ත්‍රයේ චුම්බක ශ්‍රාව ඝනත්වය වැඩි කළ යුතුයි. හරි. චුම්බක ශ්‍රාව ඝනත්වයේ විශාලත්වය වැඩි කළ යුතුයි. දිශාව වෙනස් කරන්නේ නැහැ. චුම්බක ශ්‍රාව ඝනත්වයේ විශාලත්වය වැඩි කළ යුතුයි කියලා ලියන්න. D කොටස. හරි. ඊට පස්සේ අපි යනවා E කොටසට. E කොටසේ කියනවා D කුටි දෙක අතර අවකාශය ඇති කරන විද්‍යුත් ක්ෂේත්‍රයේ දිශාව වරින් වර මාරු කරන්නේ. පැහැදිලිනේ. මේ දෙත් දීලා දෙනවා. විද්‍යුත් ක්ෂේත්‍රයේ දිශාව වරින් වර මාරු කරන්න ඕනේ. මොකද නැත්තම් D1 සහ D2 කුටි දෙකට මෙන්න මේ අංශු ත්වරණය කිරීමේ හැකියාවක් නැහැ. එතකොට උත්තරේදී ලියන්න ඕනේ D1 සහ D2 කුටීර දෙකට D1 සහ D2 කුටීර දෙක තුලට ආරෝපිත අංශුන් ත්වරණය කිරීම සඳහා D1 සහ D2 කුටීර දෙකට ආරෝපිත අංශුන් ත්වරණය කිරීම සඳහා කියලා ලියන්න. right. ඊට පස්සේ අපි යන F එකට. F එක කියනවා බැර හයිඩ්‍රජන් න්‍යෂ්ටික ස්කන්ධයේ සිම්පල් ලෙම්ද ආරෝපණයේ ධන කිව්ද චුම්බක ක්ෂේත්‍ර විශාලත්වයේ බීජවේ රූපයේ දක්වන S ප්‍රොබින් මුදහරන න්‍යෂ්ටිය D2 කුටිය තුලට අර R1 වන පතිය තුල ගමන් ගන්නා වේගයේ V1 සඳහා ප්‍රකාශනය ලියන්න. හරි. ඒක F එක. මෙන්න මේකම තමයි. හරි. F එක. F ට උත්තරේ වෙන්නේ ආරෝපණයේ Q ප්‍රවේගයේ V1 B සමානයි mv1 වාරයක් අරය සිම්පල් r කියලා දීලා දෙන්නේ නේ. සිම්පල් r එක. හරි. එතකොට v1ට v1 සුළු වෙනවා. සිම්පල් r එක සමානයි mv1 බෙදීම qb
QB. ඔන්න ඔය විදිහට තමයි ප්‍රකාශනය වෙන්න ඕනේ. හරි. right. එතකොට ඒක හරි F එක ඊට පස්සේ අපි යනවා G එකට. හරි. මේක ලියා ගන්න එතන. අපි G එකට යනවා. G එකේ කියනවා මෙහිදී බැරනියස්ටයක් වෙනකොට ප්‍රෝටෝනයක් භාවිතා කරේ නම් ඉහත R1 පතේ ඒ ගමන් ගන්නා වේගයේ V1 වැඩිද අඩුද කියලා. හරි. බැරනියස්ටයක් වෙනකොට ප්‍රෝටෝනයක් භාවිතා කරනවා. එතකොට බැරනියස්ටියට වඩා ප්‍රෝටෝනයේ ස්කන්ධය අඩුයි. හරි. අපි දන්නවා R1 දැන් මෙතන අහන්නේ V1 අඩු වෙනවද වැඩි වෙනවද කියලා. ප්‍රෝටෝනයක් භාවිතා කරනවා. එතකොට V1 අපි මේක ගත්තොත් එහෙම මේකට අදාළ V1 අපි සුළු කරොත් එහෙම මෙහෙම ගන්න පුළුවන් අපිට. V1 සමානයි R1 QB බෙදීම M. හරි. එතකොට ස්කන්ධය වැඩි නම් V1 අඩුයි. එතකොට දැන් අපි බැරනියස්ටිය වෙනුවට ප්‍රෝටෝනයක් භාවිතා කරොත් බැරනියස්ටියට වඩා ප්‍රෝටෝන ස්කන්ධය අඩු නිසා ප්‍රවේගය මොකද වෙන්න ඕනේ? වැඩි වෙන්න ඕනේ. බැරනියස්ටියට සාපේක්ෂව ප්‍රෝටෝන ස්කන්ධය අඩු වෙමින් ප්‍රවේගය V1 වැඩි වේ. හරි. V1 වැඩි වේ. බැරනියස්ටයක් වෙනකොට ප්‍රෝටෝනයක් භාවිතා කරේ නම් මේ තාරයක පතේ ගමන් ගන්නා වේගය V1 අඩුද වැඩිද? V1 වැඩි වේ. හරි. හේතුව තමයි බැරනියස්ටයට සාපේක්ෂව ප්‍රෝටෝන ස්කන්ධය අඩු බැවින්. හරි. අඩු බැවින් V1 වැඩි වේ. ඊට පස්සේ අපි යනවා H කොටසට. H කොටස කියනවා බැර හයිඩ්‍රජන් න්‍යෂ්ටිය V1 වේගයෙන් අවකාශය හරහා ගමන් කර D2 කුටියේ සිට D1 කුටියට V2 වේගයෙන් පිවිසේ. කුටිය අතර මධ්‍යන්න විභවාන්තරයේ වීද අවකාශයේ පළල D2 නම් V1 හා V2 අතර සම්බන්ධතාවය ලබා ගන්න. හරි. එතකොට මෙතන විභවාන්තරය දීලා තියෙනවා V කියලා. පරතරයක් දීලා තියෙනවා නම් සිම්පල් D කියලා. හරි. එතකොට දැන් මේක කියන්නේ බැර හයිඩ්‍රජන් යට V1 වේගයෙන් අවකාශය හරහා ගමන් කර D2 කුටියේ සිට D1 කුටියට V2 වේගයෙන් පිවිසේ. කියන්නේ මේක මෙහා V1 වේගයෙන් මෙන්න මේ අවකාශය හරහා D2 කුටියට ඇතුළු වෙලා ඊට පස්සේ එතනින් පිට වෙනවා කියනවා V2 ප්‍රවේගයෙන්. හරි. V2 ප්‍රවේගයෙන් පිට වෙනවා. V2 ප්‍රවේගයෙන් පිට වෙලා මෙයාට මේකට V1 ප්‍රවේගයෙන් ඇතුළු වෙනවලු. හරි. එතකොට මේ ප්‍රවේගය වැඩි වෙනවනේ. ප්‍රවේගය වැඩි වෙනවා. එතකොට ප්‍රවේගය වැඩි වෙනවා කියන්නේ මෙන්න මේ අංශුවක් සැලකුවොත් ඒ අංශුවට චාලක ශක්තිය වැඩි වෙලා තියෙනවා. හරි. අංශයේ චාලක ශක්තිය වැඩි වෙලා තියෙනවා. එතකොට මේ චාලක ශක්තිය වැඩි වෙන්නේ මෙන්න මේ විභවාන්තරය මගින් අංශුව මත කරපු කාර්යය තමයි චාලක ශක්තිය විදියට එයාගේ වැඩි වෙන්නේ. හරි. එතකොට අපිට මේ ප්‍රකාශනයක් ගන්න පුළුවන් විභවාන්තරයේ V මගින් අංශුව මත ඒ කියන්නේ ආරෝපිත අංශුව මත කරපු කාර්යය අපිට සමාන කරන්න පුළුවන් එයාගේ චාලක ශක්තිය වැඩි වීමට. හරි. චාලක ශක්තිය වැඩි වීමට. එතකොට විද්‍යුත් ක්ෂේත්‍ර වල අණු අපි දන්නවා අපි දැන් කියන්න යන්නේ H එක. හරි. H එකට උත්තරේ ලියන්න යන්නේ අපි දන්නවා ආරෝපිත අංශුව මත කරපු කාර්යය අංශයේ ආරෝපණය වැඩි කිරීම විභවාන්තරයේ V. ඒක තමයි කාර්යය. ඒ කාර්යය සමානයි භාගයක් ස්කන්ධයේ අංශයේ ස්කන්ධයේ V2 වර්ගයේ ඍණ භාගයක් M V1 වර්ගය. හරි. අවසාන චාලක ශක්තියෙන් ආරම්භ චාලක ශක්තිය අඩු කරලා තියෙනවා. එතකොට මේ චාලක ශක්තිය වෙනස් සමානයි යා මත කරපු කාර්යයට. හරි. අපෙන් අහන්නේ V1 සහ V2 අතර සම්බන්ධතාවයක් ගන්න කියලා. QV සමානයි භාගයක් M V2 වර්ගයේ ඍණ V1 වර්ගය. හරි. ඔන්න ඔය විදිහට ලියලා තිබ්බනම් ලකුණු හම්බ වෙනවා. හරි. ඔය විදිහට ලියලා තිබ්බනම් ප්‍රමාණවත්. right. ඊට පස්සේ අපි යනවා I එකට. I එක කියන සයික්ලෝට්‍රෝනය තුල බැර හයිඩ්‍රජන් න්‍යෂ්ටි ආවර්ත කාලය සඳහා ප්‍රකාශනයක් M Q හා B අතුරෙන් ලබා ගන්න. ආවර්ත කාලය. හරි. බලමු. බැරනයිට් හයිඩ්‍රජන් න්‍යෂ්ටියට අපි දන්නවා කලින් වගේමයි බලය Q ප්‍රවේගය V කියලා ගත්ත බලය QVB නේ. ඒක සමානයි M V වර්ගයේ බෙදීම R. හරි. V ට V සුළු වෙනවා. එතකොට V සමානයි මෙයාට ගියාට පස්සේ QR B බෙදීම සිම්පල් M. ඔක තමයි V වෙන්නේ. හරි. එතකොට
v සමානයි r ඔමේගානේ. ඒතකොට r ඔමේගා සමානයි q r b බෙදීම සිම්පල් m. r ට r සුළු වුණාම ඔමේගා සමානයි q b බෙදීම සිම්පල් m. ආවර්ත කාලය t සමානයි 2π බෙදීම ඔමේගා t සමානයි 2π බෙදීම ඔමේගා කියන්නේ මේ qb බෙදීම m කියන කුඩු යටිකුරු වෙනවා. හරි. 2π m බෙදීම qb කියලා එනවා. හරි. 2π m බෙදීම qb කියලා එනවා. මේක තමයි ආවර්ත කාලය එන්නේ. බෙර හයිඩ්‍රජන් න්‍යෂ්ටිය. හරි. right. හයිඩ්‍රජන් න්‍යෂ්ටි ආවර්ත කාලය මේ විදිහට එන්නේ. ඊට පස්සේ අහනවා ඒ අපි ගණනය කරේ i එකට. හරි. මේ i එකට පිළිතුර. ඊට පස්සේ අපි යනවා j එකට. j එකේ කියන සයික්ලෝනින් ඉවත් වෙන වෘත්තාකාර ප්‍රතිආරයේ සිම්පල් r නම් බැර හයිඩ්‍රජන් න්‍යෂ්ටි චාලක සත්‍ය සඳහා ප්‍රකාශනය QBr m ඇසුරින් ලබා ගන්න. හරි. චාලක සත්‍ය කියන්නේ භාගයක් mv වර්ගයනේ. භාගයක් mv වර්ගය. එතකොට භාගයක් mv වර්ගය කියන්නේ v කියන්නේ මෙන්න මේකනේ qrb බෙදීම m නේ. එතකොට භාගයක් mv වර්ගය කියන්නේ චාලක සත්‍ය ek සමානයි භාගයක් m v වර්ගය කියන්නේ qrb බෙදීම m වල වර්ගය. qrb බෙදීම m කියන එකේ වර්ගය. ඕක තමයි චාලක ශක්තිය වෙන්නේ. හරි. right. ජේත් හරි. එතකොට අපි අවසානයකට යනවා. අවසාන එකේ කියන කුඩා වර්ගයේ සයික්ලෝට්‍රෝන එක අරේ. ඒ කියන්නේ r 0.25ක් වන අතර චුම්බක ශාස්ත්‍රයේ ශ්‍රාවක ඝනත්වය 1.7යි ටෙස්ලා වෙනවා. කියන්නේ b කියන්නේ 1.7යි ටෙස්ලා. මේ නිවත් වෙන ප්‍රෝටෝනේ චාලක ශක්තිය ගණනය කරන්න ප්‍රෝටෝනික ස්කන්ධය දීලා තියෙනවා. ඒ කියන්නේ m දීලා තියෙනවා. හරි. m දීලා තියෙනවා. ඊට පස්සේ ආරෝපණයේ 1.6 වැඩි කියන 10.19ක් කියලා දෙනවා. q දීලා තියෙනවා. එතකොට ඔය අගයන් සියල්ලම දීලා තියෙනවා. කෙලින්ම මේ සමීකරණයට ආදේශ කරන්න තියෙන්නේ. ආදේශ කළා උත්තරේ ගන්න පුළුවන්. හරි. මම ඒක සුළු කරන්න යන්නේ නැහැ දැන්. හරි. එතකොට අපි 8 වෙනි ප්‍රශ්නෙටත් ඒ විදිහට සාර්ථක උත්තර ලිව්වා. හරි. 8 වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරා. දැන් අපි ඊළඟට තවත් ප්‍රශ්නයකට යමු. හරි. ඔය ටික ලියා ගන්න.